Ruan Chamara. නුවණ තියෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ශාරීරිය දිහා හොඳට නුවණින් විමසනවා ආකාර 11කින්. මොකද්ද ශරීරය දිහා විමසන්නේ? අනිච්චතු අනිත්‍යයි කියලා ශරීරය දිහා විමසනවා. හොඳට බලන්න තමන්ගේ ශරීරය අනිත්‍ය වී යන හැටි. පුංචි කාලේ හිටපු කෙනාද දැන් ඉන්නේ කියලා බලන්න. මේ හොඳට තිබ්බ ඇඟ හිට වෙනකොට ලෙඩ වෙලා. අනිත්‍ය වෙලා. මේ ශරීරයට කියන්න තියෙන එකම නම අනිත්‍ය. උදේට හේදුව ඇඟ ඇයි ආය හවසට හොදන්න ඕනේ. හොදන්න කිලිටි වෙනවා. අනිත්‍යයි. මේ ශරීරය අනිත්‍ය දෙයක්. ඇස් දුර්වල වෙනවා, කන් දුර්වල වෙනවා, අතපය දුර්වල වෙනවා, ඇවිද ගන්න බැරුව යනවා, ඇඳට වැටෙනවා, කන්න බොන්න බැරුව යනවා. අනිත්‍යයි. අවසානයේ ජරා ජීර්ණ වෙලා මැරිලා යනවා. අනිත්‍යයි මේ ශරීරය අනිත්‍යයි කියලා නුවණැති ශ්‍රාවකයා කල්පනා කරනවා. මම මේ කියන ඒවා අහන්නවත් ඔබ කැමතිද කියලා මන් දන්නේ. නමුත් මේක තමයි ඇත්ත. අනේ මුළු ජීවිත කාලෙම මුලා වෙලා ඉන්නේ නැතුව දෙයනේ එක පැයක්වත් සත්‍යයට සවන් දෙන්න. මුළු අවුරුදු 100ක් ජීවත් වෙච්ච කෙනෙක් අහපු මුලාවට වඩා මේ පැය කහන සත්‍ය ඔබ සුවපත් කරනවා යම් දවසක. මේ ශරීරය අනිත්‍ය දෙයක්. දුක්ඛතෝ මේ ශරීරයේ දුක් සහිත දෙයක්. යන්තාක් අපි දුක් විඳා නම් ඒ සියලු දුක් ටික මේ ඇඟත් එක්කයි විඳේ. මහ පොළොවත් එක්ක ඔට්ටු වෙලා රැකී ආරක්ෂාවලට ගිහිල්ලා පාඩම් කරමින් කොච්චර දුක් අන්තරාවක් මේ ඇඟෙන් විඳද්ද කියලා හිතන්න. කොච්චර මේ ඇඟේ වේදනාව වලට තෙල් ගෑවද? වයසක මිනිස්සු කොයි තරම් මේ බෙහෙත් බිව්වද? බෙහෙත් කඳු ගණන් බීලා තියෙනවා මේ ඇඟ නිසා. මේ ඇඟක් තියාගෙන යන්න ඕන නිසා නේද වාහන ඕනන්නේ. ඒ නිසා වාහන ගන්න සල්ලි හොයන්න කොච්චර දුක් විඳිනවද? මේ ඇඟක් නිසා නේද? මේ ඇඟක් තියෙන නිසා නේද ගෙවල් ඕනන්නේ. ඒ ගෙයක් හදාගන්න කොයි තරම් දුක් අන්දරා ගොඩක් වින්දාද? මේ ඇඟක් තියාගන්න නේද ඉඩ කඩන් ඕන්නේ වැටමයින් ගහලා. ඊඩම් ගන්න කොච්චර දුක් වින්දාද? කොච්චර නඩුහබ කිව්වද? ඊළඟට මේ ඇඟක් නිසා නේද කණ්ඩ බොන්ට අදින්න සබන් සපත්තු සෙරේප්පු ඇඳුම් පැළඳුම් මේ ඔක්කොම ඕනන්නේ. ඒව ගන්න කොච්චර දුක් වින්දාද? ඉගෙන ගන්න ගත්ත උත්සාහය, පාඩම් කරන්න ගත්ත උත්සාහය, ඊළඟට නිදි වරාගෙන ගත්ත උත්සාහය, ලෙඩක් දුකකටවත් සැනසෙල්ලක් ඉන්න නැතුව ගත්ත උත්සාහය, සියලු දුක් මේ කයක් නිසාම ගත්තා. මේ ශරීරයක් නිසාම නේද බිරිඳක් ඕනේ. මේ ශරීරයක් නිසාම නේද ස්වාමියෙක් ඕනේ. මේ ශරීර නිසාම නේද දරුවෝ ලැබෙන්නේ. ඒ දරුවෝ නිසාම නේද ආයෙත් දුක් විඳින්නේ. ඒ නිසා දුක කියලා යමක් කියනවා නම් ඒ සියල්ලම කෙටි කරලා කියනවා නම් මේ ශරීරය. මේ ශරීරේ මේ රෝම කූපයකින් ඇද්දත් දුකක් එනවා. කෙස් ගහකින් ඇද්දත් දුකක් එනවා. කෙස් ගහේ පටන් කෙස් ටිකෙන් යටට යටිපතුලෙන් උඩට මේ ශරීරයේ හැම අංගයකින්ම දුකක් ගේනවා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ කියලා කියනවා. රෝගතෝ කියලා කියන්නේ මෙහෙමයි. මේ ලෝකේ සියලුම රෝග හැදෙන්නේ ඇඟට. දැන් ඔයාලා බලන්න මොන හරි රෝගයක් ඉගෙන ගන්නවා නම් ඒ රෝගේ දැන් අපි කොරෝනා කියන්නකෝ. කොරෝනා රෝගය කියලා කියන්නේ කොරෝනා වෛරසය නෙවෙයි. රෝගය කියන්නේ ඒක වෛරසයේ ශරීරයට ඇතුල් වුණාට පස්සේ මෙහින් කැස්ස එනවා, උසම ගන්න අමාරුයි, උණව හැදෙනවා. එහෙනම් ඒ රෝග ලක්ෂණ ඔක්කොම ශරීරයෙන් ප්‍රකට වෙන්නේ. ප්‍රෙෂර් කිව්ව ශරීරයෙන් ප්‍රකට වෙන්නේ. සීනි අමාරුව ශරීරයෙන් ප්‍රකට වෙන්නේ. කොලෙස්ටරෝල් ශරීරයෙන් ප්‍රකට වෙන්නේ. බගන්දරා, හොරි, දද, කුෂ්ඨ, වන, කැසිලි, 8 රෝග, 9 ව්‍යාධි මේ ඔක්කොම ශරීරයෙන් ප්‍රකට වෙන්නේ. මේ ලෝකේ ඔයාලා ඉගෙන ගන්න ළමයි ඉන්ටර්නෙට් එකකින් රෝග ගැන ඉගෙන ගත්තත් ඉගෙන ගන්න තියෙන්නේම ශාරීරික කොටස්ම තමයි. එහෙනම් රෝගය කියලා කියන්නේ මේ ශරීරයට.
රෝගය කියලා කියන්නේ මේ ශරීරයට. මේ ශරීරේ රෝගයක් කියලා සිහි කරන නුවණැති ශ්‍රාවකයා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ ගඩුවක් වගේ. ගඩුවක් කියන්නේ සැරව ගෙඩියක්. ඒ සැරව ගෙඩිය පිරීලා තියෙනවා ලේ සැර වලින්. මේ මුළු ඇඟම ලේ සැරවත් එක්ක පිරීලා තියෙන කන්නේ. ඒ සැරව ගෙඩිය ඔබනකොට එබෙනවා. මේ ශරීරයත් ඔබනකොට එබෙනවා. ඒ සැරව ගෙඩිය වල කොයි හරි සිදුරු තියෙනවා නම් ලේ සැරව ජරාව එළියට එනවා. මේ ශරීරෙත් ඇස කන නාසය මේ ආයතන හය මේ නව දොරකින් එළියට එනවනේ ජරාව. සැරව ගෙඩිය ඇදුම් කනවා. මේකත් කෑවේ නැත්තම් ඇදුම් කනවා. වතුර බීවේ නැත්තම් ඇදුම් කනවා. නිදාගත්තේ නැත්තම් ඇදුම් කනවා. වැඩිපුර හිටගෙන හිටියොත් ඇදුම් කනවා. වැඩිපුර ඇවිද්දොත් ඇදුම් කනවා. වැඩිපුර ගමන් ගියොත් ඇදුම් කනවා. ඇදුම් කනවා මේ ශරීරේ. ඊළඟට සැරව ගෙඩිය තෙල් ගානට සනීපයි. අත ගානකොට සනීපයි. සැරව ගෙඩිය. ඉතින් සැරව ගෙඩි වලට අපි ආස කරනවානේ. සැරව ගෙඩියක් විදිහට මේක දකින්න කිව්වා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ. සල්ලතෝ කියන්නේ උලක් කැණුනා වගේ. කකුලේ උලක් කැණුනාට පස්සේ එතන ආපහු තියන්න බෑනේ. රිදෙනවා. ගලවන කල් අමාරුයි. ඒ වගේ මේ ශරීරෙත් රිදෙයි කියලා පාවහන් දානවා. මේ ශරීරෙට සීතල වැඩි වෙයි කියලා පොරවනවා. ඔළුවට හිස් වැසුම් දානවා. මේක රිදෙයි කියලා කවන්න ඕන, පොවන්න ඕන. උලක් කැණුනා වගේ. ඇතුලෙන් වේදනාව එනවා. මේ ශරීරයේ උලක් වගේ. යම් දවසක මිනිස්යාට සැනසෙල්ලෙන්නේ මේ උල ගැලෙව්වොත් මේ ශරීරයේ කිරී තියෙන තෘෂ්ණාව නැති වුණොත්. ඊට පස්සේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ. අග කියන්නේ පීඩාවක්. කොයි තරම්නම් පීඩා වින්දාද මේ ඇඟ නිසා. අවුවේ කරවෙවි වැස්සට තෙමි තෙමි ගමන් බිමන් ගිහිල්ලා මහන්සි වෙලා කණ්ඩ බොණ්ඩ දීලා කණ්ඩ බොණ්ඩ දෙන්න ඕන නිසාමනේ කොච්චර පීඩාවක් විඳින්න ඕනේද මේ ඇඟ නිසා. ගෙවල් දොරවල් හදද්දි ගන්න සියලු පීඩාව මේ ඇඟ නිසා නේද? අමුදරුවන් පෝෂණය කිරීමේ යම් වෙහසක් වෙනවද? ඒ ඔක්කොම මේ ඇඟ නිසා නේද? ඇඟක් කියලා එකක් නැත්තම් ඒ දුකක් නැහැ. පීඩාව කියලා කට ඇරලා කියන්න පුළුවන් මේ ශරීරයට. මට පීඩාවක් තියෙනවා කියලා මේ ඔළුවේ තියෙන සිතිවිලි සමුදායක් ගැන කතා කරනවට වඩා හොඳයි මේ පේන්න තියෙන ඇඟ පෙන්වන්න මෙන්න පීඩාව කියලා. එහෙනම් අපි මේ පීඩාවලට hina වෙන්නේ. පීඩාවල් පිටිපස්සේ යන්නේ. පීඩාවල් කැඳාගෙන ඉන්නේ. පීඩාවල් එක්ක ෆොටෝ ගන්නේ. පීඩාවෙන් hina වෙන්නේ. ශරීරයට නමක් තමයි පීඩාව. මේවා හිතට පොඩ්ඩක් හුරු කරගන්න. බය වෙන්න එපා මේ සමහර හිතයි මේ හිතුවොත් දෙයනේ මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. ටිකක් හිතලා බලන්නකො මොකක් වෙයිද කියලා. හිතන්නවත් හිතෙන්නේ නැහැ මිනිස්සුන්ට. මේක ටිකක් කියාගෙන යනකොටම අද හාන්දුරු හරි නෑ වගේ. මේක හරියන්නේ නැහැ වෙන එකක් කියන්න තිබ්බා. නමුත් මේ දැන් අද කාලේ දැන් ළමයි ඔක්කොම ගෙවල් වලට උනා ටීවී බැලුවා ෆෝන් එකේ ඉන්නවා රූප දිහා බල කාමයේ දිහා බල ඇඟවල් වලට මාස කර ඉන්නවා. ඇඟවල් වලට මාස කර ඉන්නවා. සුද්දන්ගේ සුදු හැමට මාස කර ඉන්නවා. නව දොරකින් අසුචි වැగిරෙද්දී තමන්ගේම කිහිලි ඉකිලි තමන්ටම ගඳ ගහද්දී දත් මැන්දේ නැත්තම් තමන්ගේ කටේ ගඳ තමන්ටම එද්දී තමන්ගේ ජරාවක් තියාගෙන ඒක හිතන්නේ නැතුව සුද්දන්ගේ සුදුහම දිහා බලාගෙන කෙලහලාලා ඉන්නවා. මේ කාම තෘෂ්ණාව නැති වෙන්නේ ශරීරයේ ඇත්ත බැලුවේ නැත්තම්. රාග ගින්න නැති වෙන්නේ ශරීරයේ ඇත්ත බැලුවේ නැත්තම්. ඊට පස්සේ මේවට ආස කළා ආපහුම එයි මේ ශරීරයට. ආයෙත් අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳින්න වෙනවා. ආයෙත් මේ ශරීරය නිසා දුක් විඳින්න වෙනවා. ඊට පස්සේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ
ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ඊළඟට ආබාධතෝ ආබාධයක් කියලා බලන්න කිව්වා. සියලුම ආබාධ හැදෙන්නේ මේ ශරීරයට. දෙතිස් කුණප කොට්ටාස 32ක් තියෙනවනේ මේ ශරීරයේ ස්පෙයා පාර්ට් 32ක් තියෙනවා. මේකේ ප්‍රධාන ඒ හැම එකටම ආබාධයක් හැදෙනවා. මේ ශරීරයේ ආබාධයක් හැදෙන්නේ නැති අංශුවක් කියන්න බලන්න. මේ ශරීරයේ සියලුම තැන්වලට ආබාධ හැදෙනවා. මේ මුළු ශරීරයේම ආබාධයක්. ආබාධතෝ පරතෝ කියන්නේ මේක අනුන්ට අයිති දෙයක්. ඇයි මේ ශරීරයේ අයිති පොළොවට මේක පස් ටිකක් වෙලා යනවා කවදා හරි. පුච්චවුවත් අලු ටිකක් හම්බ වෙනවා අලු ටික පොළොවට වැටෙනවනේ. අලු ටික පොළොවට වැටෙනවා. පුච්චවුවත් මේ ශරීරයේ තියෙන ජලයේ වාෂ්ප වෙලා යනවනේ. ඒක ආයෙත් වතුරට එකතු වෙනවනේ. පුච්චවුවත් මේ ශරීරයේ උණුහුමත් එක්ක එකතු වෙනවනේ. වායුවත් එක්ක එකතු වෙනවනේ. සතර මහා ධාතුත් එක්ක එකතු වෙනවා. අපි අයිති නෑ අපි අයිති මහා පොළොවට. අපි පොළොව අයිති කරගන්න හදනවා. නමුත් හරි පුච්චාවේ නැතුන් සෝනට දැම්මොත් එහෙම පොළොව ASCII අඩි 6ක් ඇතුලේ වලේ දැම්මත් පණුව ටික කනවා. එහෙනම් මේකට අයිතිකාරයෝ ටිකක් වෙනම ඉන්නවා. කැනහිල්ලු හිවල්ලු ඊළඟට නරි උකුස්සෝ ගිජු ලිහිනියෝ පණුව මේකට අයිතිවාසිකම් කියන්නේ ඉන්නවා. අපිට අයිති නෑ. ඉතින් මේකට අයිතිකාරයෙක් ඉන්නවා නම් කොරෝනා හැදෙන්න කලින් අපෙන් අහන්න එපා අපි හැදෙන්නද කියලා. එයා ඇවිල්ලා මේකේ හැදෙනවා. ඇයි අයිතිකාරයෙක් නැහැ? කොන් දෙකක්ම ධනිස් කැක්කම හැදෙනවා අපෙන් ඇහුවේ නැහැ හැදෙන්නද කියලා. ඇයි අයිතිකාරයෙක් නැහැ? පිළිකාවක් හැදෙනවා ඇතුලේ අපෙන් ඇහුවේ නැහැ හැදෙන්නද කියලා. ඇයි අයිතිකාරයෙක් නැහැ? අයිතිකාරයෙක් ඉන්නවා නම් අහලානේ කරන්නේ. අයිතිකාරයෙක් නැහැ. පරතෝ ඉස්සර මිනිස්සු කිව්වේ පරයා කියලා. මේ ශරීරයටමයි නම. අනිත් අයට අයිති කෙනා. පරතෝ පලෝකතෝ කියන්නේ සිඳී විඳී යනවා. මේ ශරීරයේ සෑම අංශුවක්ම චප්ප කරන්න පුළුවන්. කුඩු කරන්න පුළුවන්. මේ ශරීරයේ චූටි තැනක්වත් තියෙනවද කියලා බලන්න කුඩු කරන්න බැරි, තලන්න බැරි, චප්ප වෙන්නේ නැති. සිඳෙන්නේ බිඳෙන්නේ වෙනසෙන්නේ නැති මේ ශරීරයේ කුඩු පට්ටම් කරලා දාන්න පුළුවන් ඇහැට පේන්නේ නැති කොරෝනා වෛරසයට. මේ ශරීරයේ සුණු විසුණු කරලා දාන්න පුළුවන් මදුරුවාගේ තුඩට. මේ ශරීරයේ සුණු විසුණු කරලා දාන්න පුළුවන් සර්පයාගේ දත් දෙකට. මේ ශරීරයේ සුණු විසුණු කරලා දාන්න පුළුවන් පුංචි දෙයකින්. ආයුධයකින් මේක සිඳින්න පුළුවන්. වසවිසකින් මේකේ රසායනික සංයුතිය වෙනස් කරලා විනාශ කරන්න පුළුවන්. තවත් කෙනෙකුට පොල්ලකින් ගහන්න පුළුවන්. හෙලකින් පල්ලකින් තල්ලු කරපුවම කුඩු පට්ටම් වෙනවා. වතුරේ ගහගෙන යනවා. ගිලෙනවා. සත්තු කනවා. මේ ඔක්කොම ඇඟටනේ තියෙන්නේ. සිඳී විඳී වෙනසී යනවා. පලෝකතෝ කියලා කියනවා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ. ඊළඟට මේ ශරීරයේ දිහා බලන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ශුන්‍යතෝ හිස් දෙයක් විදිහට බලන්න මේ කෙස් ටික මමද මගේද මගේ ආත්මයේද කියලා. දැන් මේ ශරීරයේ කෙස් ටිකක් කපලා ඉස්සරහින් තියලා බැලුවොත් එහෙම මේ කෙස්ද බලන්න තමන්ගේ නම බල්ලා මේ ආද කියලා නෑ. එයා දැන් පොළොවට පස් වෙලා යනවා. එහෙනම් මේ ඇතුලේ තියෙන කෙස් ටිකටත් එහෙමයි. මේ විදිහට ශරීරයේ තියෙන කේසා ලෝමා නඛා දන්තා තචෝ මාංසන් නහරු මේ හැම කෑල්ලක්ම එළියට අරන් බලන්න තමන්ගේද කියලා. කෑලි 32ම තියලා බලන්න මේ හැම කිසිම තැනක මම කියලා කෙනෙක් ඉන්නවද කියලා. මේ බෙදලා බලනකොට මම කියලා එකක් නැහැ. මේ කෑලි ටික ඔක්කොම එකතු කරපු තැන එයා කියනවා මමලු. දැන් බිම ලොංගස් වැටිලා තියෙනවා. ඒ ලොංගස් වල තියෙනවද මෙයා ස්ත්‍රියක්ද පිරිමියෙක්ද එයාගේ නම තියෙනවද? ඒ වැටිච්ච එකක්වත් කවුරු හරි කියනවද මේ මම මගේ ආත්මය කියලා?
මේක මේ හැමේ ඇලිලා තියෙද්දින් තමයි මෙයා මේක හිතුවේ. නියපොතු තියෙනවා කපලා දානවා වැටිච්ච ටික මම මගේ කියලා අල්ල ගන්නවද? එහෙනම් ඇයි මේ ඇතුලේ තියෙන ටික අල්ලගන්නේ? මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ගත්තත් කුණප කොටාස 32ක් විදිහට ගත්තත් මගේ ආත්මය කියන දේන් හිස් අපිට ඕන විදිහට මේ කය තපවත්තන්න බෑ. ආන්නේ කාරණෙන් මේ ශරීරයට කියනවා ශුන්‍යතෝ කියලා. හිස් කියලා. ඊට පස්සේ පින්වතුනි අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ ඊළඟට අනත්තතෝ අනාත්ම දෙයක් විදිහට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා මේ ශරීරය දිහා බලනවා. ජීවිතේට එක දවසක්වත් මේවා කරලා බලන්න වෙනවත්නේ. මේ කිසිම දෙයක් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා. පින්වතුනි ලෙඩක් ඇදුනට මේ පස්සේ මේ ශරීරයේ වණයක් වගේ. කොහෙන් අත තිබ්බත් රිදෙනවා. කණ්ඩත් බෑ බොණ්ඩත් බෑ දුම් කනවා. කොච්චර දුකක්ද පින්වත්නි මේ ශරීරය. නව දොරකින් අසුචි වැగిරෙන ගන්ධ සාරේ තියෙන ශරීරයක් අපි පරිභෝග කරන්නේ. මෙහෙම ශරීරයක් අපිට ලැබුණානේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි සඳුන් සුවඳ හමන සපු මල් සුවඳ විහිදී යන බුදුරජාණන් වහන්සේ වදාලා කින්තේ වක්කලී මිනා පූතිකායන දිත්තේන වක්කලී ඇයි මේ කුණුවේ නැගත් දිහා බලා ඉන්නේ. ඒ නිසා යම් දවසක අනුන්ගේ අසුචි නෙවෙයි තමන්ගේ ජරාව දිහා හිතෙන් බැලුවොත් තමන්ගේ ශරීරේ එදාට මේ රාග ගින්න නිවෙනවා. එදාට මේ රාග ගින්න නිවෙනවා. තමනුත් මෙහෙම ජරාවට පත්වී ගඳ ගගහ ඉන්න ශරීරය දැන් බලන්න පින්වතුනි ප්‍රණීතව සුවඳට හදන කෑමේතේ සුවඳ හමාතියකින් කණ්ඩ ගත්තට පස්සේ අනනකොටම ජරා වෙනවා. ඊට පස්සේ ඒව කනකොට මෙහින් හොටු එනවා. මෙහින් දාඩිය දානවා. දාඩිය දදා හොටු පෙරපෙරානේ මිනිස්සු කන්නේ. ඊට පස්සේ එහෙමත් කාලා ඔන්න හොඳට කාලා අවසානයේ මේක දිරවලා යනකොට කාටවත් පේන්නේ නැතුව මේ වැසිකිලි ගිහිල්ලා නහය වහගෙන දාලා එන්නේ. ඇයි දැන් ඒ වෙලාවට අර බාහිරව තිබ්බ ආහාරේ මේ ඇඟට දම්පු ගමන්ම අසුචි වුණානේ. එතකොට මේ ඇතුලේ මේක ආයතනයක් මේ ශරීරයේ ආයතන මේ ආයතනයේ ක්‍රියාකාරීත්වය තමයි මේක අසුචි කරනවා. මේක තමයි අසුචි නිපදවන ආයතනය. අපි පිරිසිදු වතුර ටිකක්නේ අපි බොන්නේ. මේ ආයතනයේ නිපදවනවා දාඩිය නැමැති ජරාව උපදිනවා. මුත්‍රා නැමැති ජරාව උපද්දවනවා. ලේ සැරව නැමැති ජරාව උපද්දවනවා. ලේ සැරව ටිකක් අතට ගාගෙන බලන්න කොච්චර ජරයිද කියලා. තවත් කෙනෙක්ගේ ලේ සැරව ටිකක් බිම වැටුණාට පස්සේ බලන්න පුළුවන්ද කියලා. සමහර අය ලේ දකින්නට කලන්ත දාලා වැටෙනවා. ඇයි මේකෙන් නිපදෙව්වා ඇතුලේ? මේ ප්‍රණීතව කාපු කෑමක් විනාඩි 5කින් ආයෙ වැමනේ ගියොත් කොහොමද තියෙන්නේ කියලා බලන්න. තප්පරයට මෙයා ක්‍රියාත්මක වෙනවනේ අසුචි නිපදවන්න. මේ ආයතනේ හොඳට තින්ත ගන්නවා කට්ටිය. ලස්සන බෝඩ් දානවා. ඒ වගේ තමයි අපි ඇඟ සරසා හිටපු එක. සරසන්න එපා කියලා කියනව නෙවෙයි ඇත්ත දකින්න. ඔබට හිතෙන්නේ කොහොමද මෙහෙම ඇත්ත දැක්කොත් එහෙම මොකක් වෙයිද? මේ විදිහට කල්පනා කරනකොට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ සහිත හිත එකඟ වෙලා පළවෙනි ධානය උපදිනවා. ඇත්ත කල්පනාවෙන් වෙන්න ප්‍රීතියයි සැපයයි උපදිනවා. මේ මූණු එල්ලිලා බෙරි වෙලා තියෙනව නෙවෙයි. ඒ කියන්නේ ඒ මූසලකම. ඒක නෙවෙයි. සත්‍ය දකින්න කෙනාගේ මූණනේ ගොඩාක් ප්‍රේමනාප. මේ තුන් ලෝකෙම දෙවියන් බඹුන් අතර ලස්සනම මූණ තිබ්බේ මුව මඩල බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ ශාරීරිය දැක්ක කෙනා.
මේ ලෝකේ ලස්සනම මුහුණ තියෙන රහතන් වහන්සේලාට. රහතන් වහන්සේලානේ සත්‍ය දැක්ක කෙනා. නව දොරකින් අසූචි වැగిරෙන මේ ශරීරය මුට්ටියක ලොකු කුඩා සිදුරු තියෙන මුට්ටියකට කුණු මස් පුරවලා තියෙන මුට්ටියක් වගේ ඇඟ ගැන හිතපු සාරිපුත්ත මහරහතන් වහන්සේ නේද? කිනිහිරියා මලේ පාටින් බබලන උත්තමයා. ඒ නිසා මේ සත්‍ය කල්පනා කරනකොට නිකං මූසල වී කියලා හිතන්න එපා. සුන්දර වෙනවා. හිතවල පෙරේතකම් අඩු වෙලා යනවා. මේ ඇඟවල් ඇතිල් වෙනකොට මේ ජරාවක් මොකටද බලන්නේ කියලා හිතෙනවා. කාම ආසාව හිතෙන් අයින් වෙලා යනවා. එයාගේ හිත සංසිඳෙනවා. තමන්ගේ ඇඟ පිළිකුල්. තමන්ගේ පිළිකුල් ඇඟ තවත් පිළිකුල් ඇඟකට කිට්ටු කරන්න මේ එයාගේ හිතේ තියෙන පෙරේතකම නැති වෙනවා. මේ සැරව ගෙඩියක් වගේ තියෙන මේ ශරීරය තවත් සැරව ගෙඩියකට ස්පර්ශ කරන්නේ කොහොමද කියලා හිතෙනවා. නව දොරකින් අසූචි වැగిරෙන මේ ශරීරේ තවත් නව දොරකින් අසූචි වැగిරෙන වැසිකිළියක් පිටිපස්සේ යන්නේ මොකටද කියලා හිතෙනවා. වැළඳ ගන්නේ මොකටද කියලා හිතෙනවා. ලෙව කන්නේ මොකටද කියලා හිතෙනවා. එයාගේ හිතෙන් අනාචාරය නැති වෙනවා. පාපී අදහස් නැති වෙනවා. වැදගත් මිනිස්සෙක් බිහි වෙනවා. අනිත් අය අත ගගානේ ඔයා කොහොමද කියලා කියනකොට හිතේ තියෙන චී මොනවද මේ මිනිස්සු මේ ඇඟවල් එක්ක මේ වැදගත් දෙයක් කතා කරන්නේ නැහැ කියලා. එතකොට යාර ලෝකෙම පේනවා හිස්සු ලෝකයක්. අර්ථයක් නැති ලෝකයක්. මුලාවක් පිටිපස්සේ යන ලෝකයක්. එයාට ශ්‍රද්ධාවක් උපදිනවා මට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණ නිසා. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න ලැබුණ නිසා. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න ලැබුච්ච නිසා ලෝකයක් වසංග වෙලා තිබ්බ දෙයක ඇත්ත මට දකින්න ලැබුණා. ඇත්ත මට දකින්න ලැබුණා කියලා. ඒ අවබෝධයෙන්ම තිසරණ සරණ යනවා. එතකොට එයාට මේකෙන් නිදහස් වෙන්න කැමැත්තක් ඇති වෙනවා. එතකොට එයා ප්‍රාණඝාතයෙන් වළකිනවා. හොරකමින් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරු කීමෙන් වළකිනවා. මේ සුරා සූදුවෙන් වළකිනවා. පන්සිල් රකිනවා. බුදු ගුණ හිතනවා, දන් ගුණ හිතනවා, සංඝ ගුණ හිතනවා, පිළිදී උත්තම් පුදනවා, සෑය බෝධිය විහෙර වඳිනවා. ඊළඟට ජීවිතය අවබෝධ කරවන ධර්මයේ නිතර නිතර හිතන්න ගන්නවා. ජීවිතය අවබෝධ කරන ධර්මයේ නිතර නිතර හිතන්න ගන්නවා. ආන්න එතකොට එයාට තමන්ගේ ජීවිතය ගැන යම් අවබෝධයක් කරා යන්න පුළුවන්. අනේ පින්වතුනි අපේ ආච්චිලා සීයලා මැරුණේ මේ මොකක්වත් නොදැන. සමහර දෙමව්පියන්වත් මේවා හිතන්න පුළුවන් වේද දන්නේ. ඔයාලා එහෙම මැරෙන්න එපා. පොඩ්ඩක් හරි දැනගෙන මැරෙන්න. මේක පොඩ්ඩක් හරි කල්පනා කරලා තියන්න. මැරෙන වෙලාවට ලෙඩ ඇඳේ වේදනාව දෙනකොට අනේ ඇත්ත නේනම් මේක අනුන්ට අයිති දෙයක් නේද? මේ මුළු ශරීරයම ලෙඩක් නේද? ආබාධයක් නේද? අනිත්‍ය දෙයක් නේද? අනාත්ම දෙයක් නේද කියලා ඇත්ත හිත හිතා මැරෙන්න පුළුවන් පින්වත්නි. මිනිස්සු හිතන්නේ ඇයි මට මෙහෙම වුනේ? ඇයි මගේ ඇඟ රිදෙන්නේ? ඇයි මගේ ඇඟ වේදනා දෙන්නේ කියලා. ඇයි හිතලා නැහැ. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ පරතෝ පලෝකතෝ හිතලා නැහැ අර කියපු ටික. ඒව ටික හිතලා තිබ්බනම් මැරෙන වෙලාව හිතෙන්නේ ඇත්ත. මේක වනයක් වගේ හරි. මේක මහා දුකක් හරි. මේක මහා රෝගයක් හරි. මේක අනිත්‍ය දෙයක් හරි. මේක අනාත්ම දෙයක් හරි. බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඇත්තක් කියලා හිතාගෙන මැරෙනවා. කොහොමද වෙනස? මේ ලෝකෙ මිනිස්සු මැරෙන්නේ ඇයි මට මෙහෙම වුනේ කියලාගෙන. උත්තරයක් නැතුව මැරෙනවා. ඔබ උත්තරේ හරි කියලා හිතාගෙන මැරෙනවා. අන්න වෙනස. ඒ නිසා රෝග ව්‍යසන වලින් ලෝකේ විනාශයටපත් වී යනවා. කරන්න දෙයක් නැහැ. කොරෝනා වසංගතයෙන් ලෝකේ වැළඳ ගත්තා. බිය තැති ගැනීම වලින් මිනිස්සු තැති ගන්නවා. මරණය මිනිසුන්ට පේන්න වෙනවා. ඉතින් මේවා ඉදිරියේ අපි කොහොම පැනලා යන්නද? කොහොම පැනලා යන්නද පින්වතුනි? දැන්වත් ඇත්ත හිතමු. මොහොතක් හරි ඇත්ත හිතමු. ඉතින් ඒ නිසා අපි කාටත් ඔබටත් මටත් අපි කාටත් කයේ යථා ස්වභාවයම
අවබෝධ වීමට මේ ධර්ම ශ්‍රවණානිසංස පින හේතු වාසනා වේවා කියලා අපි ඔබට පින් පමුණුවනවා සිත ප්‍රාර්ථනා කරනවා.